හරි. ආයුබෝවන් දුපතේ සිල් දනාටම ශිල්ප ඔන්ලයින් ඇකඩමි ආයතනය ඔයාලා වෙත ගෙනෙන පාඩම් මාලාවේ 7 ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩම තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒතකොට ශාක විවිධත්වයනේ. ඔව් ශාක විවිධත්වය කියන මාතෘකාව යටතේ අපි බලමු පුතේ එතකොට මොකද්ද ශාක විවිධත්වය කියන්නේ? මේ යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. ශාක කියද්දී පුතේ ඔයාලා දන්නවා පරිසරයේ විවිධාකාර අපිට දකින්න ලැබෙන ගස් වැල්ලේ. ඔව් පරිසරයට ගියාට පස්සේ ඔයාලගේ ගෙදරවට පරිසරේ, පාසලවට පරිසරේ, ඊට පස්සේ ඔයාලා නගරෙට ගියාට පස්සේ, ඔව් ඊට පස්සේ ඔයාලා ඇවිදින්න ගියාට පස්සේ විනෝද චාරිකා මේ කොහේ ගියත් ඔයාලා පරිසරේ දකින්න පුළුවන් වෙනවා පුතේ ලස්සන විවිධාකාර පැල ඇටි වර්ග, ශාක වර්ග, ගස් මේ විවිධාකාර වනාන්තරයකට ගියාට පස්සේ අර විවිධාකාර ශාක වර්ග තියෙනවානේ. මේවා ගත්තට පස්සේ පුතේ මේවායි විවිධ මේ ශාකවල විවිධත්වයක් තියෙනවා. කියන්නේ විවිධ වෙනස්කම් තියෙනවා. පත්‍රවල වෙන්න පුළුවන්, මුල්වල වෙන්න පුළුවන්, ශාක කඳේ වෙන්න පුළුවන්, පළවල වෙන්න පුළුවන් නේ. ඔව් මේ හැම දෙයකම විවිධාකාර වෙනස්කම් දකින්න පුළුවන් වෙනවා. හරි. එතකොට අපි බලමු පුතේ මේ පාඩමේ මොනවද අපිට දකින්න පුළුවන් වෙන වෙනස්කම් කියලා. හරි. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක. එතකොට ඔයාලා දන්නවා පුතේ පරිසරයේ තියෙන ශාක වර්ග ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් මල් හට ගන්නා ශාක සහ මල් හට නොගන්නා ශාක වශයෙන්. එතකොට අපි පුෂ්ප නැත්නම් මල් හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙසත් මල් හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙසත් හඳුන්වනවා නේ. එතකොට ශාක පරිසරයේ තියෙන ශාක අපි ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා සපුෂ්ප සහ අපුෂ්ප ශාක ලෙස. හරි. එතකොට මේවයි දකින්න පුළුවන් වෙන වෙනස්කම් අපි බලමු පුතේ සාකච්ඡා කළා. හරි. එතකොට සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. ඒ කියන්නේ මල් හට ගන්නා ශාකයක් වල පරිසරයේ තියෙන මොනවා හරි ශාකයක් අරගෙන බැලුවොත් පුතේ මල් හට ගන්නා ශාකයක් අන්න මේ වගේ රූපීය ලක්ෂණ ටිකක් දකින්න පුළුවන්. බලන්න. ප්‍රධාන වශයෙන් මුල් තියනවානේ. පොළොවෙන් යට පොළොවට සම්බන්ධ වෙච්ච මුල් තියෙනවා. ඒවා ප්‍රධාන ආකාර දෙකක් තියෙන. එකක් තමයි මුදුන් මුලක් කියලා මෙන්න මේ ආකාරයට වලට ශාකේ පහළට කෙලෙන සිරස් අතර ගියපු මුලක් දකින්න පුළුවන් ප්‍රධාන මුලක් තියෙනවා. එතකොට ඊට අමතරව තියෙන පුතේ මේ ආකාරයෙන් විහිදිච්ච මුල් ටිකක්. අපි මේ ප්‍රධාන මුලට නැත්තම් මේ සිරස් අතර විහිදුණු පහළට විහිදුණු මුලට අපි කියනවා මුදුන් මුල කියලා. ඊට අමතරව මේ තැනින් තැන මේ ගමන් කරපු මුල් වලට අපි කියනවා පාර්ශ්වික මුල් කියලා. එතකොට පොළොවෙන් යට තියෙන මේ මූල පද්ධතියට අපි මේ මුල් ටිකට අපි කියනවා මූල පද්ධතිය කියලා. ඊට පස්සේ පොළවෙන් ඉහළට තියෙන නැත්තම් පොළවත් එක්ක සම්බන්ධ වෙලා පොළවෙන් ඉහළට නැගිච්ච කොටස ශාකේ කඳ, ශාකේ පත්‍ර කියන්නේ කොළ, ඊළඟට ඵල කියන්නේ ගෙඩි, ඊළඟට පුෂ්ප කියන්නේ මල්. එතකොට ඒ කොටස අපි හඳුන්වනවා පරෝහ පද්ධතිය කියලා. එතකොට ඔයාලගෙන් අහුවොත් ශාකයක තියෙන ප්‍රධාන පද්ධති දෙකක් කියලා කියන්නේ මූල පද්ධතිය සහ පරෝහ පද්ධතිය. ඊට අමතරව ශාකය තුළ විවිධාකාර පටක ඒවා පිහිටනවා. ඒකට අපි කතා කරන්නේ පද්ධති දෙකක් ගැන මූල පද්ධතිය සහ පරෝහ පද්ධතිය. හරි. ඊට පස්සේ අන්න අපි කතා කරනවා සපුෂ්ප ශාක කොටස් වල විවිධත්වය ගැන. එතකොට පුතේ සපුෂ්ප ශාක කොටස් වල විවිධත්වය කියලා කියන්නේ ඒවයි විවිධ රූපීය ලක්ෂණ, බාහිර ලක්ෂණ විවිධාකාරයෙන් දකින්න පුළුවන්. බලන්න මේ රූප සටහන් වල මුදුන් මූල සහ පාර්ශ්වික මුල්. එතකොට මේ ආකාරයෙන් දකින්න පුළුවන් වලට සපුෂ්ප ශාකවල මූල පද්ධතියනේ. එතකොට බලන්න සමහර ශාක කඳේ පාදයෙන් හට ගන්නා ප්‍රධාන මුලක් ඇති අතරය මුදුන් මුල වශයෙන්ද එම මුදුන් මුලෙන් හට ගන්නා ශාකා මුල් පාර්ශ්වික මුල් වශයෙන්ද හැදෙන්නේ. කුප්පමේනියා අඹ කජු වගේ ශාකවල අපිට සපුෂ්ප ශාකවල දකින්න පුළුවන් මුදු මූල පද්ධතිය. ඒතකොට සමහර සපුෂ්ප ශාකවල තියෙන පුතේ තන්තු මූල පද්ධතියක් තියෙනවා. තන්තු කියලා කියන්නේ තන්තු ගොඩක්, කෙඳි ගොඩක් වගේ පිහිටන තන්තු ගොඩක් වගේ මේ ආකාරය දකින්න පුළුවන් වෙනවා. උදාහරණ වශයෙන් බලන්න පොල්, කුවක්, කුණ, තෘණ, කීතුල් වගේ ශාකවල අපිට මේ ආකාරයෙන් තන්තු මූල පද්ධතියක් දකින්න පුළුවන්. ඒතකොට සපුෂ්ප ශාකවල මූල පද්ධතියට එක්කෝ පාර්ශ්වික මුල් මුදුන් මුලක් සහ පාර්ශ්වික මුල් සහිත වෙන්න පුළුවන්. නැත්නම් තන්තු මූල පද්ධතියක් සහිතව මෙන්න මේ ආකාරයේ තියෙන පුළුවන් නේ. වල පරිසරයේ තියෙන ශාක වර්ග බැලුවොත් අරගෙන පුතේ බලන්න පුළුවන් මේ ආකාරයේ මුල් වර්ග දෙකම දකින්න පුළුවන් වෙනවා විවිධ ශාකවල. හරි.
අපි ඊළඟට බලමු ඊළඟට ඔව් මේ යටතේ ශාක මුල් වල කෘත්‍ය නැත්නම් කාර්ය. ඒත් ශාක මුලක කාර්ය කියන්නේ මොකක්ද? ශාක මුලින් කරන කාර්ය කියලා කියන්නේ ශාකයට මුලෙන් වෙන වැඩේ. ඔව් කාර්ය කියලා අපි කියනවා. ඒක බලන්න ශාකයේ පසට සවි කිරීම. ජලය සහ ජලයේදී වූ ඛනිජ ලවණ අවශෝෂණය කිරීම නැත්නම් අපි කියන උරා ගැනීම කියලා. ඇතැම් ශාක මුල් මගින් අලුත් ශාක නැත්නම් නව ශාක ඇති කිරීම අපි කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. උදාහරණ වශයෙන් කරපිංචා බෙලි දෙල්. එතකොට ශාකයේ මුලේ ප්‍රධාන කෘත්‍ය තමයි ශාකය පසට සවි කරනවා. ඒ නිසා තමයි පසට සවි කිරීමෙන් මොකක්ද වෙන්නේ? ශාකයට අවශ්‍ය ජලය සහ ඛනිජ පසෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශාකයට පොළොවත් එක්ක සම්බන්ධය ඇති කරන්නේ මෙන්න මේ මුල කියන කොටසින්නේ. එතකොට තව සමහර ශාකවල මුල් මගින් මොකද්ද කරන්නේ? වර්ධක ප්‍රචාරණයක් කරනවා. කරපිංචා බෙලි දෙල් වගේ ශාකවල ඔයාලට දකින්න පුළුවන් මුල් දිවෙන තැන් වලින් මුල් ගමන් කරන තැන් වලින් ටික දුරක් ගියාට පස්සේ එතනින් නව ශාකයක් ඇති වෙලා තියෙනවානේ. කරපිංචාම ගසක් යට ගියාට පස්සේ පුතේ බලන්න පුළුවන් මුල් ගමන් කරපු තැන් වලින් නව කරපිංචා පැලනේ ශාක ඇතිලා තියෙනවා. අපි ඒකට කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. හරි. එතකොට බලන්න මේ නිදිකුම්බා ශාකයේ මුල් වල තැනින් තැන කුඩා ගැටි තිබෙන විදිහට ලැබේ. ඒවා මූල ගැටිති කියලා කියනවා. අන්න වැදගත් කාරණයක්. එතකොට මේ මූල ගැටිති කියලා කියන පුතේ මුල් වල තැනින් තැන තියෙන කුඩා ගැටිති කියලා සමහර ශාකවලනේ. ඒකට ඔයාලා දන්නා ශාකයට ප්‍රධාන වශයෙන් පෝෂක අවශ්‍ය වෙනවා. එයාට අවශ්‍ය පෝෂක තමයි පසෙන් ලබා ගන්න. එතකොට ශාක වලට වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය පෝෂකය කෙලින්ම වායු ගෝලයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අන්න ඒ නිසා ශාක මුල් මගින් මුල් වල ඉන්න මූල ගැටිති බැක්ටීරියා මූල ගැටිති බැක්ටීරියා ඉන්නවා. අපි කියන රයිබෝසෝම් කියලා. ඒ වගේ බැක්ටීරියා මගින් මොකද්ද කරන්නේ? ශාකයට අවශ්‍ය නයිට්‍රජන් ලබා දෙනවා. එතකොට මේ බැක්ටීරියාවට ඉන්න වාසස්ථානයක් ලැබෙනවා, පෝෂණය ලැබෙනවා මුලෙන්. මුලට ශාකයට අවශ්‍ය නයිට්‍රජන් ටික වායු ගෝලයෙන් අර බැක්ටීරියා මගින් ලබා දෙනවා. හරි. ඊට පස්සේ මේ මූලගෙට රනිල කුලේ ශාක වන කතුරු මුරුංගා මෑ බෝංචියා කතුරු මුරුංගා මෑ බෝංචි වගේ ශාකවල මේ ආකාරයේ මූල ගැටිති දකින්න ලැබෙනවා. හරි. එතකොට ඔයාලට පරිසරයේ මේ වගේ ශාක දැකලා අවබෝධ කරගෙන මේ ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ. අන්න විවිධාකාර මුල් වර්ගනේ ශාකවල විවිධාකාර මුල් වර්ග දකින්න පුළුවන් වෙනවා. එකක් තමයි බලන්න නුග වගේ ශාකවල දැකලා තියෙන නුග ගහ ලොකු පරිසරයේ විශාල ඉඩක් ගන්නවනේ. යාගේ අතු විහිදෙනවා, ශාකයේ අතු ගොඩක් දුරට විහිදෙනවා. එතකොට මේ නුග වගේ ශාකවල තියෙන පුතේ කරු මුල් කියලා. හරියට සාමාන්‍ය අර නිවසක අපි අර කණු හිටවනවනේ නේ. ආලින්ද ඊට පස්සේ ඔය අර වැරෙන්ඩා කියලා කියන්නේ එළියට අපි පියස්ස වගේ සකස් කරන්න එකට අපි කණු හිටවනවා. නැත්නම් ගියක් ආධාරක විදිහට කණු හිටවනවා. ඒ වගේ තමයි මේ ශාකවලත් අතු වලට ආධාරකයක් විදිහට පහළට පොළොවත් එක්ක සම්බන්ධ වෙච්ච මුල් විශේෂයක් තියෙනවා. අපි ඒවට කියන පුතේ කරු මුල් කියලා. ඊළඟට කෛරු මුල් කියලා කියන්නේ වැටකෙයියා වගේ අර අපි කියන්නේ සාමාන්‍යයෙන් මුහුදාශ්‍රිතව වැඩෙනනේ වැටකෙයියා. ඒ වගේ ගෙදර අපේ දොර ආහාර රසවත් කරන්න යොදාගෙන රම්පේ වගේ ශාකවල තියෙනවා කෛරු මුල් කියලා පුතේ. ඒක කඳෙන් පැන නගින මුල් විශේෂයක් මේ ආකාරයට දකින්න පුළුවන්. එතකොට ඒක මගින් කරන්නේ කඳට ශක්තියක් නැත්නම් සන්ධාරණයක් සපයනවා. හරි. ඊළඟට වායව මුල් කියලා කියන පුතේ අන්න ඕකිඩ් වගේ ශාකවල තියෙනවා. අපි කියනවා අපි ශාක කියලා ප්‍රධාන වශයෙන් අපි ශාකවල තියෙනවා සාමාන්‍ය ගහක වැනිලා වගේ ශාක ඕකිඩ් වගේ ශාක අපි ගහකට සම්බන්ධ කරලා ගසක කඳේ පොල් එලි වගේ දේවල් තියලා මේ වගේ ශාක පැල කරනවා. නැත්නම් ඒවා රෝපණය කරනවා. ඔයාලා දැකලා තියෙනවා ඔයාලා ගෙදර දොරෙත් ඇති ශාකයක කඳ මත පොල් එලි වගේ දේවල් තියලා අන්න මේවා පැල කරනවා, රෝපණය කරනවා. එතකොට මේ ශාකයට අවශ්‍ය අන්න ජලය ටික පසින් ලබා ගන්න බෑ. ඒ නිසා වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට බලන්න මේවයි තියෙන වායෝ මුල් මගින් මොකද කරන්නේ? වාතයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරලා ශාකයට අවශ්‍ය ජලය ලබා දෙනවා. ඊට පස්සේ සමහර වායෝ මුල් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ ආහාර
නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය කරනවා සමහරක් වායව මුල්. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරන්න යනවා ආලග්න මුල් ගැන. ආලග්න මුල් අපි කියනවා ආරෝහක මුල් කියලා කියනවා. ඒකට ඔයාලා දැකලා තියෙනවා ඔයාලා ගෙදර තියෙන බුලත් වැලක්, ගම්මිරිස් වැලක් එහෙම. ඔව් අපි හිටවන්නේ ඒක නැත්තම් අපි ඉඳන්නේ අපි සිටවනවා කියලා කියනවා. ඔව් ඒක ආධාරක ගසක් නැත්තම් බුලත් මැස්සක් කියලා අපි සකස් කරනවා. ගම්මිරිස් වගේ දෙයක් නම් ආධාරක ගසකට තමයි යවන්නේ. එතකොට මේ ආධාරක ගසකට යවුවට පස්සේ ආයා ගසට සම්බන්ධ වෙන්න යාට ශක්තියක් ලබා දෙන්න. ඒ කියන්නේ ගසත් එක්ක හොඳට බැඳිලා ඉන්න අන්න ආධාරකයක් විදිහට සපයනවා මේ ආලග්න මුල් වගේ. ඔයාලා බුලත් වල දැකලා ඇති ගම්මිරිස් වගේ ශාකවල ශාකේ කඳට සම්බන්ධ වෙච්ච තැන් වල තියෙනවා මේ වගේ මුල් වගේ විශේෂ හටගෙන මේ වගේ කඳට හොඳින් සම්බන්ධයක් ඇති කරනවා. හරි අපි ඒකට කියනවා ආලග්න මුල් හෙවත් ආරෝහක මුල් කියලා. ළඟට වායුදර මුල් කියලා කියනවා. ඒ බලන්න ඔය කඩොලානාශිතව තියෙන කඩොල් කිරල අන්න ඒ වගේ ශාක ජලයේ තුල තමයි ගොඩක් වෙලාවට කඩොලාන ශාක වර්ධනය වෙන්නේ. නිසා ඒගොල්ලන්ට අන්න වායු ගෝලයත් එක්ක වායු හෝමාරු කරගන්න ඕන. ජලයේ තුල ඉන්නකොට වායු හෝමාරු කිරීමේ ගැටලුවක් තියෙනවානේ. ඒ නිසා ඒගොල්ලන්ගේ වායුදර මුල් කියලා සසන මුල් කියලා කියනවා. මුල් විශේෂයක් හට ගන්නවා. වායු ගෝලයේ සමග වායු හෝමාරු කරන්න තමයි ඒක වැදගත් වෙන්නේ. ළඟට සංචිත මුල් කියලා කියන උදාහරණ වශයෙන් කැරට් බීට් මඤ්ඤොක්කා බතල ඒ වගේ ශාකවල ආහාර තැම්පත් කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ නිපදවන ආහාර තැම්පත් කරන්නේ මෙන්න මේ සංචිත මුල්. සංචිත මුල් තුලනේ. එතකොට මඤ්ඤොක්කා බතල වගේ ශාකවල පොළව තුල තමයි පොළව යට තමයි මේවා හටගන්නේ නේ. හරි. ළඟට මූල ගැටිසි සහිත මුල් බලන්න මේ රූප සටහනේ වල දකින්න පුළුවන්. නිදිකුම්බා රනිල කුලේ ශාකනේ අපි කතා කරා මෑ බෝංචි දඹල වගේ වයි අපි අර මූල ගැටිත තුල රයිබෝසෝම කියන බැක්ටීරියාවක් වාසය කරනවා. යාමගින් වාතයේ තියෙන නයිට්‍රජන් ශාකයට ලබා දෙනවා. ඒ නිසා ශාකයට අවශ්‍ය පෝෂක ලැබෙන නිසා ශාකය හොඳින් වර්ධනය වෙන්න උපකාරී වෙනවා. හරි. ඊළඟට අපි කතා කරන්න යන දූපතේ ශාක කඳන් වල විවිධත්වය ගැන. අර රූප සටහනේ දකින්න පුළුවන් විවිධාකාරයේ ශාක කඳන්. වල පරිසරය දිහා බැලුවොත් අන්න සමහර ඒ උස ශාක තියෙනවා, සමහර ඒ වැඩි උස නැති ශාක කඳන් තියෙනවා. හරි. මේ ආකාරයේ විවිධාකාර ශාක කඳන් ව්‍යුහයන් දකින්න පුළුවන්. අපි බලමු ශාක කඳ මගින් ඉටුවන ප්‍රධාන කෘත්‍ය නැත්නම් ප්‍රධානම කාර්යය මොකක්ද කියලා. අපි කතා කරපු තේර පාඩමේ මුල් අවස්ථාවේදී ශාක කඳ තුල නැත්නම් කඳට සම්බන්ධ වෙලා තියෙනවා මොනවද? පුෂ්ප කියන්නේ මල්, පත්‍ර කියන්නේ කොළ, අංකුර කියලා කියන්නේ නව ශාකයක් ඇති වෙන්න අංකුරයක් කියලා අපි කියනවා. ඒකට එතනින් රෝපණය කරන්න පුළුවන්. ඔයාලා අහලා තියෙන බෝධීන් වහන්සේලා අංකුර රෝපණය කියලා අහලා තියෙනවානේ. ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන ආවා. ඊට පස්සේ අර දෙතිස් පළ බෝධීන් වහන්සේලා අපි කියන්නේ අංකුර රෝපණය කරා කියලා. හරි. අන්න ඵල කියන්නේ ගෙඩි ඇතුලේ තියෙනවා බීජ කියලා කියන්නේ ඇට. ඒකෙන් තමයි බීජයක් මගින් තමයි නව ශාකයක් බිහි කරන්නේ. එතකොට මේ වගේ ඒවා දරාගෙන ඉන්නේ ශාකයේ කඳ මගින්. ඊට අමතරව සන්දාරකතාව කියලා කියන පුතේ ශක්තියක් ලබා දෙන ශාකයටනේ. ලොකු සුළඟක්, ලොකු පීඩනයක්, ලොකු දරා ගැනීමක්, ලොකු බාධකයක් ආගමන් සුළඟක් වගේ අන්න ශාකය නොසෙල්වි නැත්නම් සෙලුණත් ඒක පොළොවට උදුරන් වැටෙන්නේ නැතුව රැඳී තියෙන කඳ මගින් සන්දාරකතාවයක් සපයන. ඊළඟට ආහාර හා ජලය ගමන් කිරීම වල දන්නවා. ඔයාලා ඉහළ පන්තිවල ගන්න පුතේ මේ ගැන ශාක වල තියෙන පටක වර්ග කියලා. ඒකට ජලය හා ආහාර ගමන් කරන ඊට පස්සේ පටක වර්ග තියෙනවා. ශෛලම සහ ප්ලවම කියලා අපි කියනවා මේ පටක වලට. එතකොට ශෛලම පටක මගින් ආහාර ජලය ගමන් කරනවා. ප්ලවම පටක මගින් ආහාර ගමන් කරනවා. මේ පටක වර්ග දෙක තමයි ශාක වල තියෙන්නේ. එතකොට මේ කඳ තුල මේක ශාක පටක පිහිටනවා. එතකොට පරිවහනය කිරීම කියන කෘත්‍ය කරනවා. එතකොට ශාක කඳ එකට වැදගත් වෙනවා. ඔයාලා දන්නවා ශාක කඳේ පොත්ත එහෙම තුවාලනොත් අර පොත්ත අපි ඉවත් කරොත් ශාකේ ටික දවසක් ගිහිල්ලා මිය යන්න හේතු වෙනවා. ඒකට හේතුව තමයි මේ පටක වර්ග වලට හානි වුණාට පස්සේ එතනින් එහාට ජලය සහ ආහාර ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ශාක කඳේ තව කෘත්‍යයක් තමයි අලුත් ශාක ඇති කරයිනේ. නව ශාක ඇති කරන අලුත් ශාක ඇති කිරීම. එතකොට අපි ඒකට කියනවා වර්ධක ප්‍රචාරණය කියලානේ. උදාහරණයක් වශයෙන් වද සමම්පිච්ච
බතල මඤ්ඤොක්කා වගේ ශාක ඔයාලා අහලා ඇති මඤ්ඤොක්කා දඬු හිටවනවා අපිනේ. ඒ කියන්නේ කඳ. එතකොට වද සමම්පිච්ච වගේවත් අතු හිටවනවා. ඒක මගින් අපිට නව ශාක ඇති කරගන්න පුළුවන්. එතකොට බතල වගේවනේ. ඔව්. ඒ වගේ ශාකත් ඒ වගේම තමයි අපි කඳ මගින් නව ශාකයක් ඇති කරගන්නවා. ළඟට කොළ පැහැති කඳන් සහිත ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඔව් කොළ පාට කඳන් තියෙන ශාක දැන් ඔයාලා දන්න උදාහරණයක් වශයෙන් නවහන්දි, ඊරස්, හාතවාරි වගේ ශාක ගත්තට පස්සේ වෙයි කඳ කොළ පාටින් යුක්තයිනේ. ඒකට මේ ශාකවල කඳේ හරිතප්පද නැත්නම් හරිතලව පිටලා තියෙනවා ඒ සෛලවල. එතකොට ඒ මගින් ප්‍රභා සංශ්ලේෂණ නැත්නම් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ළඟට සමහර වායව කඳන් තුලද ආහාර තැන්පත් කර තිබීම. ඔව් සමහර වායව කඳන් තුල ආහාර තැන්පත් කළ තියෙනනේ. උදාහරණයක් වශයෙන් උක්ෂාකයනේ. උක්ෂාකය කිතුල් වගේ ශාකවල කඳ තුල ආහාර සංචිත කරලා තියෙනවා. හරි. ඒකට අල්ලන්න අර උක් වගේ ශාකවල අපි යුෂ ගන්න කඳෙන්නේ නේ. යුෂයේ තියෙන්නේ කඳෙන්. සීනි නිෂ්පාදනය කරන්න යුෂ ගන්න කඳෙන්. ඒතකොට කඳ තුල තමයි ආහාර සංචිත කරලා තියෙන්නේ. හරි. එතකොට අපි කතා කරේ කඳ ගැන. බලන්න ඊට පස්සේ සාමාන්‍යයෙන් කඳ පසෙන් ඉහළට පිහිටන කඳන් දැත. ඒවා භූගත කඳන් අන්න භූගත කඳන් කියලා කියන්නේ පසෙන් ඉහළට කඳ බලන්න ඉඟුරු වගේ ශාකවලනේ. ළඟට අර්තාපල්, කිරියල, ලීක්ස්, අට ලූණු වගේ වයිනේ. මේ වගේ ශාකවල භූගත කඳන්නේ පොළව තුල පිහිටන කඳන් දකින්න පුළුවන්. භූගත කියලා කියන්නේ පොළව තුල බලන්න කිරියල, එතකොට අර්තාපල්, ඉඟුරු, ලීක්ස් වගේ ශාක, ලුණු වගේ ශාකවල මේ ආකාරයේ කඳන් දකින්න පුළුවන් වෙනවා. එතකොට අපි මේවට කියනවා භූගත කඳන් කියලා. ඊට පස්සේ අපි යනවා ශාක පත්‍රවල විවිධත්වය ගැන කතා කරන පත්‍රයක් කියලා කියන්නේ ඔයාලා දන්නවා ශාකික කොළ කියලා අපි හඳුන්වනවා. එතකොට මේකේ ප්‍රභා සංශ්ලේෂණය කරන ක්‍රියාවලියට ශාක පත්‍ර බෙහෙවින්ම වැදගත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය වෙන්නේ ශාක පත්‍රය තුල. එතකොට ඔයාලා දන්නවා පුතේ පරිසරයේ දැන් අපි සූර්යානේ අපිට මේ ජීවය ලබා දෙන සූර්යා තුලින් ආලෝකය සහ තාපය අපිට ලැබෙනවානේ. ඒක සූර්යාගෙන් ශක්තිය ශාක පත්‍රය විසින් අවශෝෂණය කරගෙන ශාක පත්‍රවල තියෙන හරිතලව කියන කොටස සම්බන්ධ වෙලා එතකොට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අරගෙන පොළොවෙන් ජලය ලබාගෙන ශාකය තුල ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් ආහාර නිෂ්පාදනයේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට අන්න ශාක පත්‍ර නිර්මාණය වෙලා තියෙන්නේ උපරිම ලෙස හිරු එළිය ලබා ගන්න පුළුවන් විදිහටයි ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය තාමත් හොඳින් සිද්ධ වෙන්න නම් හිරු එළිය හොඳින් ලැබෙන්න ඕන. හරි. එතකොට ශාක පත්‍රවල කොටස් ඔයාලට දකින්න පුළුවන් පුතේ ශාක පත්‍ර ගත්තම් කොස් කොළයක්, කඹ කොළයක්, වද කොළයක් මේ වගේ ශාක පත්‍රයක් ගත්තට පස්සේ මේ වගේ තියෙනවා නාරටි තියෙනවා. මෙන්න මේ ආකාරයේ ව්‍යුහයන් දකින්න පුළුවන්. සමහර ඒවායි මේ වගේ නාරටි වින්‍යාසයක් තියෙනවා. සමහර ශාකවල මේ වගේ නාරටි දකින්න පුළුවන් නේ. හරි. ඒතකොට ශාක පත්‍රයේ කොටස් බලන්න පුතේ. ශාක පත්‍රයක් ගත්තට පස්සේ මෙන්න අපි ශාක කඳින් වෙන් කරගත්ත කොටසේ කඳට සම්බන්ධ වෙච්ච තැන මෙන්න මේ වගේ තියෙනවා කොටසක් නේ. නටුවක් වගේ තියෙනවා. අපි කියන එකට පත්‍ර රුන්තය කියලා. පත්‍ර රුන්තය. ඊට පස්සේ ශාක පත්‍ර තලය ආරම්භ වෙන කොටස පත්‍ර රුන්තේ ඉඳලා ශාක පත්‍ර තලය ආරම්භ වෙන තැනට අපි කියනවා පත්‍ර පාදය කියලා. ඊට පස්සේ බලන්න පුතේ මේ තියෙන්නේ පත්‍රයේ මැද නාරටියනේ. මැද නාරටිය මෙන්න මේ නාරටිය ඔස්සේ තමයි ශාකයට අවශ්‍ය මොනවද? පරිවහන ක්‍රියාවලිය සිදු කරන්නේ නේ. ශාක පත්‍රයට අවශ්‍ය දේවල්. පෝෂක. එතකොට බලන්න මැද නාරයට අමතරව ශාකා නාරටි පිටලා තියෙනවා. ඊට පස්සේ අපි කියන පුතේ මේක පත්‍ර අග්‍රය, මේ ටික පත්‍ර තලය, මේ තියෙන වටේ තියෙන්නේ පත්‍රයේ දාලයනේ. හරි මේ ආකාරයට අපිට ශාක පත්‍රයක කොටස් නම් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු පත්‍රවල නාරටි වින්‍යාසය ගැන. ශාක පත්‍රයක නාරටි පිටා ඇති රටාව නාරටි වින්‍යාසය. ශාක පත්‍රයක
නාරටි පිටලා තියෙන රටාවට අපි කියනවා නාරටි වින්‍යාසය කියලා. බලන්න ආකාර දෙකක් තියෙනවා. සමහර ශාක පත්‍රවල ජාලාභ ඒ කියන්නේ දැලක් වගේ උදාහරණ වශයෙන් කොස් වගේ පත්‍රයක් ගත්තට පස්සේ සමහර ඒවායි සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙනවා. බලන්න එතකොට ජාලාභ කියලා කියන්නේ විශාල මැද නාරටියෙන් පටන් ගන්නා ශාඛා නාරටි පත්‍රයේ පුරා දැලක් වගේ විහිදලා පවතින. උදාහරණ වශයෙන් වද, අඹ, කොස්, ගොටුකොළ වගේ ශාඛා උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය කොස් කොළයක් එහෙම පුතේ කාලයක් තියෙනකොට අර දි รา පත් වෙනකොට පත්‍ර තලයේ ටිකක් ඉවත් වෙලා කියලා ඔන්න නාරටි ටික විතරක් ඉතුරු වෙනවා. එතකොට ඔයාලට දකින්න පුළුවන් නාරටි ටික නිකන් දැලක් වගේ තමයි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර ශාකවල තියෙන පුතේ අන්න විශාල මැද නාරටිට සමාන්තරව ශාඛා නාරටි පත්‍රයේහි විහිදී පවතී. උදාහරණ වශයෙන් පොල් අත්ත කියලා ඔයාලා කියන්නේ. පොල් අත්ත කියලා කියන්නේ පුතේ පොල් පාත්‍රය. අන්න මේ පොල් පාත්‍රයේ තියෙනවා සමාන්තරවනේ. ඔයාලා දකින්න පුළුවන් සමාන්තරව එකම දුරින් පිහිටි අන්න අපි කියන පුතේ පත්‍රිකා කියලා. ඒක පත්‍රිකා පිහිටනවා. එතකොට සමාන්තර නාරටි ශාඛා නාරටි පිහිටනවා ශාක පත්‍රේ. එතකොට තෘණ ශාකවල උණ වගේ ශාකවල පොල් පුවක් තල වගේ ශාකවල මේ ආකාරයේ සමාන්තර නාරටි වින්‍යාසයක් දකින්න පුළුවන්. හරි. එතකොට බලන්න පුතේ අපි මේ කතා කරපු ශාක පත්‍ර තවදුරටත් අපි බෙදනවා මෙන්න මේ ආකාරයට කොහොමද අන්න සරල පත්‍ර සහ සංයුක්ත පත්‍ර. බලන්න එතකොට ශාක පත්‍රයක පත්‍ර තලය කොටස් වලට බෙදී නැති විට සරල පත්‍ර ලෙස හැඳින්වෙනවා. අන්න ඔයාලා දැන් ශාක පත්‍රයක් ගත්තම පුතේ පරිසරයේ තියෙන මොනවා හරි ශාක පත්‍රයක් ගත්තට පස්සේ පත්‍ර තලය අපි කතා කරන්නේ පත්‍ර තලය කියලා කියන්නේ මෙන්න මේ කොටස පත්‍ර තලය මේ ආකාරයේ දකින්න පුළුවන්. මේක පත්‍ර තලය පුතේ අන්න බෙදිලා නැත්තම් කොටස් වලට අපි කියනවා සරල පත්‍රයක් කියලා. උදාහරණ වශයෙන් වද, කොස්, අඹ මේ වගේ ශාකවල පත්‍ර තලය බෙදිලා නැහැ. ඒවා අපි සරල පත්‍ර කියලා හඳුන්වනවා. ඒතකොට බලන්න සමහර සරල පත්‍රවල පත්‍ර තලය අර්ධ ලෙස බෙදී තිබිය හැකියි. අන්න අර්ධ වශයෙන් කියලා කියන පුතේ සම්පූර්ණයෙන් බෙදලා නැහැ අර්ධ වශයෙන් කියන්නේ කොටසක් බෙදිලා තියෙන. උදාහරණ වශයෙන් ඔයාලා දකින්න පුළුවන් වෙනවා ගස් ලැබු නැත්නම් පැපොල් කියන ශාකේ අන්න කොළේ ගත්තට පස්සේ කොළේ නිකන් කොටස් තුනකට වගේ බෙදිලා තියෙනවා නේ. මඤ්ඤො කොළත් ඒ විදිහට දකින්න පුළුවන්. සම්පූර්ණයෙන් නෑ අර්ධ වශයෙන් තමයි බෙදිලා තියෙන්නේ. ඒකට සමහර ශාක තියෙන පුතේ අපි ඒවට කියන සංයුක්ත පත්‍ර පිහිටි ශාක කියලා. ඒවයි පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කොටස් වලට බෙදලා තියෙනවා. අන්න මේ කොටස් වලට අපි කියන පුතේ පත්‍රිකා කියලා. උදාහරණ වශයෙන් පොල් අත්තක් ගන්න. අපි කියන්නේ පොල් අත්ත කියලා කියන පුතේ පොල් පත්‍රයේ තියෙනවා මෙන්න මේ වගේ බෙදිලා පොල් කොළ කියලා අපි හඳුන්වන්නේ නේ. පොල් කොළයක් කියලා කියන්නේ පත්‍රිකාව. පොල් කොළ වලට අපි කියනවා පත්‍රිකා කියලා. ඊට පස්සේ සියඹලා කතුරු මුරුංග වගේ ශාකවල මේ ආකාරයෙන්ම දකින්න පුළුවන් පත්‍ර තලය මෙන්න වගේ චූටි කොටස් වලට බෙදලා තියෙන. ඒවට අපි කියන පුතේ පත්‍රිකා කියලා. ඒවා සමාන්තරයිනේ. සමාන්තර කියන්නේ එකම දුරකින් පිහිටනවා. නිසා අපි මේවට කියනවා සමාන්තර නාට්‍ය වින්‍යාසයක් පිහිටන ශාක කියලානේ. ඔව්. හරි. ඊළඟට අපි කතා කරනවා ශාක පත්‍රවල කාර්ය නැත්නම් කෘත්‍ය ගැන. එතකොට අපි කතා කරපු ශාක පත්‍රයක ප්‍රධානම කාර්ය නැත්නම් ප්‍රධානම කෘත්‍ය තමයි මොකද්ද? ආහාර නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය. අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය මගින් කරන්නේ ශාකයට අවශ්‍ය ආහාර ශාක පත්‍රය තුල තමයි නිෂ්පාදනය කරන්නේ. ඉපදවන්නේ ශාක පත්‍රයේ තියෙන පුතේ මුදුස්තර සෛල කියලා, ඉනි මුදුස්තර සහ සයවර මුදුස්තර සෛල කියලා ඒවයි තියෙනවා. හරිතලව කියලා ව්‍යුහයක් තියෙනවා. අන්න ඒ තුල තමයි ඒ හරිතලව මගින් තමයි ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට බලන්න සමහර ශාක පත්‍ර වලින් අලුත් ශාක ඇතිවෙනවා. එතකොට ශාක පත්‍ර වල තව කාර්යයක් තමයි අලුත් නැත්නම් නව ශාකයක් බිහි කිරීම. සමහර ශාක වල දන්නවා අපි ඒ ක්‍රියාවලට කියන පුතේ වර්ධක ප්‍රචාරණය කියලා. ඔයාලා අහලා ඇති දැකලා ඇති කරලා ඇති අක්කපාන කියන ශාකය අපි කියන ගල් කඩදාසි කියන හඳුන්වනවා. මෙන්න මේ වලට දකින්න පුළුවන් වෙන ශාකය අපි පොත් යට එහෙම පොතක් ඇතුලේ වගේ දාගෙන ඉන්න ටික දවසක් යනකොට මේකෙන් මුල් ඇදෙනවානේ. මුල් ඇදිලා අන්න ඒකෙන් නව ශාක ඇතිවීමක් සිද්ධ වෙනවා. ඒක අපි කියන වර්ධක ප්‍රචාරණයක් කියලා. අක්කපාන බිගෝනියා වගේ ශාකවල දකින්න පුළුවන්.
එතකොට සමහර ශාක පත්‍ර ජලය ගබඩා කිරීමට අනුවර්තනය වෙලා තියෙනවානේ. ඔව්. එතකොට ඔයාලා දන්නවා කෝමාරිකා වගේ ශාකයක් ගත්තම ඒකේ ශාක පත්‍රය දැඩි. ඒක මාංශල පත්‍රයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ ජලය ගබඩා කරලා තියෙනවා. නිසා ජලය ගබඩා කිරීම සිද්ධ කළා තියෙනවා. අනුවර්තනය වෙලා තියෙන ඒ ක්‍රියාවලියට ඒ කියන්නේ හැඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ අක්කපාන වගේ ශාකයක් ගත්තත් ඒකේ පත්‍ර තලයක් දැඩි ඝනකම් ටිකක් ඒකෙත් අර විදිහටම ජලය ගබඩා කරලා තියෙනවා. හරි. ඊට අපි කතා කරන පුතේ පුෂ්ප කොටස් සහ පුෂ්පවල විවිධත්වය ගැන අන්න බලන්න. ශාක මල්. ඒකට මේ ලෝකයේ ලස්සන කරන අපි කියනවා දරුව මල් වගේ කියලා කියනවා. ඒ නිසා ලස්සන සහ සුවඳනේ. සුවඳවත් බව සහ ලස්සන කියන දෙකම අපි අර පූජා කරන්න යොදා ගන්නවා මල්නේ. ඒකට මේ මල් නැත්තම් පුෂ්පවල පිහිටි අලංකාරවත් බව සහ ඒකේ සුගන්ධය කියන කාරණා දෙක නිසා පුෂ්ප ගොඩක් ආකර්ෂණයට ලක් වෙලා තියෙනවානේ. විනෝදාංශයක් විදියට ගේවතු අලංකාරයට අපි විවිධ මල් වර්ග වගා කරනවා. බලන්න එතකොට මල් හෙවත් පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය ගෙඩි හෙවත් ඵල ඇති කිරීම. අන්න. එතකොට මේ පරිසරය අලංකාර වෙනවා වගේම ප්‍රධාන කාර්යය මොකද්ද? ගෙඩි හෙවත් ඵලනේ. ආහාර තැන්පත් කරපු ඵල ඇති කිරීම තමයි ප්‍රධාන කාර්යය. පුෂ්පයක ඇති රේණු වල නිපද වෙන පරාග ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බ සමග එකතු වීමෙන් ඵල හා බීජ හටගනී. ඒ සඳහා හැඩ ගැසී ඇති විපය පුෂ්පයයි. ඒතකොට ඔයා දන්න පුතේ මාලක් ගත්තට පස්සේ උදාහරණයක් වශයෙන් මේ රූප සටහනේ පෙන්වලා දීලා තියෙනවා. නැත්නම් වද මලක් වගේ ගත්තට පස්සේ ඒක අපිට දකින්න පුළුවන් පුතේ අර පරාගනේ රේණු කියලා තියෙනවා. පරාග තියෙනවානේ. එතකොට ශාක මලක නැත්තම් පුෂ්පයක පුතේ අර මේ ලෝකේ පැවැත්ම වෙනුවෙන් හැඩගැහිච්ච ප්‍රජනනය නැත්තම් තම වර්ගය බෝ කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙන අවශ්‍ය ව්‍යුහයන් තියෙනවා. අපි කියන එකට පරාග සහ ඩිම්බ කෝෂ අඩංගු වෙනවා. මේ ශාක පුෂ්පයක් ගත්තට පස්සේ මලක් ගත්තට පස්සේ බලන්න පුතේ මේ රූප සටහනේ වලට පෙන්වලා දීලා තියෙනවා. අන්න විවිධ ශාක පුෂ්ප අතර ඉතා විශාල විවිධත්වයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ විවිධ වෙනස්කම්. එකම ආකාර නෙමෙයි හැඩයෙන් රූපීය ලක්ෂණ වලින් විවිධාකාර වෙනස්කම් තියෙන. හැබැයි සෑම ශාක පුෂ්පයකම අඩංගු වෙන ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඒ නිසා තමයි නව ශාක විහි කිරීමේ නැත්තම් අපි කියන පරාගණය වීමේ ක්‍රියාවලිය බීජ ඵල හට ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. එතකොට මණිපත්‍ර, දලපත්‍ර, ජායාංගය සහ පුමංගය. පුමංගය කියන කොටස් දකින්න පුළුවන්. බලන්න එතකොට වෘන්තය, මණිපත්‍ර, ඊට මෙන්න දලපත්‍ර, ළඟට රේණු, කලංකය. ඊට පස්සේ මේ විදිහට අපිට හරස් කඩක් බැලුවට පස්සේ වෘන්තය, ළඟට ඩිම්බ කෝෂය තුල ඩිම්බ හට ගන්නවා. මණිපත්‍ර, දලපත්‍ර, කීලය කියලා කියනවා මේ තියෙන බටේ වගේ ව්‍යුහයට. ළඟට රේණු කියලා හිතනවා. කලංකයනේ. අපි බලමු මේ කොටස් වල මොනවද කාර්යයන් කියලා බලන්න පුතේ. හැම ශාක පුෂ්පයකම මේ ආකාරයෙන් දකින්න පුළුවන් වෙනවා. මණිපත්‍ර, රුන්තය අපි අර පත්‍රයේ දැක්කනේ සම්බන්ධ වෙන කොටස ශාකයට රුන්තය. ඊපස්සේ මණිපත්‍ර කියලා කියන පුතේ අන්න ශාක මලක් පුෂ්පයක් පිපෙන්න කලින් අර පිටතින් පිහිටනනේ. පිටින් තියෙනනේ ආවරණය කළ පුෂ්පය කොළ පාට පත්‍ර වගේ විදියක් අපි ඒවට කියන මණිපත්‍ර. එතකොට මලේ පෙති වලට අපි කියන්නේ දලපත්‍ර කියලානේ. හරි. එතකොට ඩිම්බ කෝෂය කියලා කියන්නේ පුතේ ඩිම්බ තියෙනවා ඩිම්බ කෝෂය තුල. ඒ කියන්නේ මලේ තියෙන ස්ත්‍රී කොටස ගැහැණු කොටස. මේ තුල තමයි ඩිම්බ කෝෂ සහ ඩිම්බ අන්තර්ගත වෙන්නේ. මලේ තියෙන පිරිමි කොටස නැත්තම් පූමංගය කියලා කියනවා. අන්න කලංකය, රේණු සහ කීලය පිහිටනවා. එතකොට අර පරාගණය කියන ක්‍රියාවලිය ඔයාලා දන්නවා. අර මීමැස්ස වගේ සත්තු ජීවීන් මේ ලෝකේ පැවැත්ම වෙනින් ගොඩාක් දායක වෙනවා මේ පරාගණය කියන ක්‍රියාවලියට. ඒ නිසා එන්න මේ පරාගණය කියන ක්‍රියාවලිය වෙන්නේ මේ කලංකය සහ ඩිම්බ කෝෂය කියන ව්‍යුහයන් අතර ඇතිවන සම්බන්ධයෙන්නේ. හරි. එතකොට මලේ රොන් ගන්නෙන සත්තු කුමිසත්තු නිසා රේණු. එතකොට මේවා පාදවල තැන්පත් වෙලා තව මලක ඒගොල්ලෝ ගිහින් රොන් රාබුද්දි මෙන්න මේ පරාගණය කියන ක්‍රියාවලිය සිද්ධ කරනවා. බලන්න මේ කොටස් වලින් කොටස් වලින් තියෙන කාර්යයන්. ඒකට මණිපත්‍රය කියලා කියන පුතේ මෙන්න මේ ආකාරයෙන් මලේ කුඩා අවදී ලාබාල අවදීදී අපි කියන පොහොට්ටුව කියලා මලේ අන්න ඒ කාලෙදී මණිපත්‍ර පිහිටලා තියෙනවා. එතකොට
මේ මණිපත්ත වල කාර්ය තමයි පුතේ ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම. කියන්නේ පුෂ්පය පිපෙන්න කලින් ආරක්ෂා කිරීම තමයි මණිපත්‍රේ කාර්යය. එතකොට මේවා කොළ පාටින් යුක්තයි. ඊළඟට දලපත්‍ර කියලා කියන්නේ පුතේ අන්න මල් පෙති හෙවත් දලපත්‍ර පුෂ්පයක ආකර්ෂණීය කොටස. අපි ආස කරන්නේ අපි දකින්න ආස වෙන්නේ පරිසරයේ ලස්සන ඇති කරන්න මෙන්න මේ දලපත්‍ර කියන කොටසින්නේ අපි කියන මල් වල පෙති කියලා. උට වර්ණවත් දලපත්‍ර මගින් පරාගනය සඳහා කෘමීන් ආකර්ෂණය කරන අතර අන්න. එතකොට මේ දලපත්‍ර මගින් කෘමීන් ඇද ගන්න ආකර්ෂණය කරන නිසා මොකද්ද වෙන්නේ? පරාගනය කියන ක්‍රියාවලිය. කියන්නේ මේ ලෝකේ පැවැත්ම ඇති වෙන පුතේ ශාකවල බීජ පළහට ගැනීමේ ක්‍රියාවලිය නිසා ඒකට දායක වෙන්නේ පුෂ්පය තමයි. ඒ නිසා පරාගනය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඒකට කෘමීන් ආකර්ෂණය කරගන්න මේ දලපත්‍ර ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඊට අමතරව අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරන එකත් මේ තුලින් සිද්ධ කරනවා. හරි. ඊළඟට අපි යනවා පුමංගය කියන එකට. පුමංගය කියලා කියනවා මේකේ පරාගදානියක් සහ සූත්‍රිකාවක් දකින්න පුළුවන් මේ ආකාරයට පුෂ්පයක රේණු. එහි පුමංගය ලෙස හැඳින්වෙන රේණු කියලා දක්වලා ඇති. අර චාකයක මලක මේ ආකාරයට ඔයාලට දකින්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තියෙන මේ වද මලක මේ ආකාරයෙන් තියෙන සෑම පුෂ්පයකම මේ ව්‍යුහයන් දකින්න පුළුවන්. එතකොට රේණුවක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ තියෙන පරාගදානිය ඊට පස්සේ සූත්‍රිකාවනේ. ඔව්. එතකොට මේකේ ඉපදවනවා පරාග. මේ පරාග තමයි පුතේ අර ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බත් එක්ක එකතු වෙලා මෙන්න මේ පරාගණය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. හරි. එතකොට විවිධ පුෂ්පවල විවිධාකාරයේ රේණු දකින්න පුළුවන් වෙනවා. හරි. එතකොට ජායංග කියලා කියන්නේ පුතේ ශාකයේ තියෙන ගැහැණු කොටස මේක බලන්න ඩිම්බ කෝෂයේ ඩිම්බය කලංකයේ සහ කීලයේ ලෙස දකින්න පුළුවන් නේ. ඔව්. එතකොට කලංකයේ කීලයේ ඩිම්බ කෝෂයේ තුල ඩිම්බ පිහිටනවා මේ ආකාරයෙන්. මෙන්න බලන්න ඩිම්බ මේ ආකාරයෙන් දකින්න පුළුවන් වෙනවා. අන්න ජායංගයේ කෘත්‍ය වනුයේ බීජ නිපදවීමට දායක වීම. එතකොට පරාගණය කියන ක්‍රියාවලිය මගින් මෙන්න මේ බීජය නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. එතකොට අවසානයේ ඵලය නැත්තම් බීජය බවට පත් වෙන මේ ඩිම්බ කෝෂයට අදාළ ව්‍යුහය. හරි. ඊපස්සේ අපි කතා කරන පුතේ ඵල හා බීජවල විවිධත්වය ගැන. එතකොට පරිසරයේ තියෙන ඵල නැත්තම් ගෙඩි සහ බීජ විවිධාකාරයෙන් දකින්න පුළුවන් නේ. බලන්න සපුෂ්ප ශාකවල පුෂ්ප වලින් ඵල හටගනී. ඵල තුල බීජ ඇත. එතකොට ගෙඩිය තුල ඇට තියෙනවානේ. මෙන්න ඵල තුල බීජ තියෙන විවිධාකාරය. අඹ ගෙඩියක් නම් අඹ ගෙඩිය තුල අඹ ඇටයක් තියෙනවා. ඒත් බීජ මගින් අලුත් ශාක හටගන්නේ. එතකොට බීජය කියන්නේ ඇයි? බීජයක් තියෙන හේතුව තමයි පුතේ. ඒකෙන් තමයි නව පරම්පරාවක් නව ශාකයක් හටගන්නේ නේ. හරි. ඵල හා බීජ ස්වභාවයෙන්ම ව්‍යාප්තිය සඳහා අනුවර්තනයේ ව්‍යාප්තිය සඳහා ඒවයි විවිධ හැඩ ගැසීම් ඇත. බලන්න එතකොට පරිසරයේ තියෙන ශාක වල ඵලවල තියෙන බීජ විවිධාකාර අනුවර්තන තියෙනවා ව්‍යාප්තිය සඳහා. සුළඟින් ව්‍යාප්ත වන ඵල හා බීජ, ජලයෙන් ව්‍යාප්ත වන ඵල හා බීජ, සතුන්ගෙන් ව්‍යාප්ත වන ඵල හා බීජ. ඒකට මේ ආකාරයෙන් ප්‍රධාන ආකාර තුනක් අපිට දකින්න පුළුවන්. සුළඟින්, ජලයෙන් සහ සතුන්ගෙන් නේ. ඒකට අපි බලමු සුළඟින් ව්‍යාප්ත වන ඵල හා බීජ මොනවද කියලා. ඔයාලා දැකලා ඇති පරිසරයේ තියෙන වරා කියලා තියෙන්නේ සුළඟි පාවි යන. වරා මල කියලා තියෙන වරා මේ කොටසින් මේ සුළඟින් ව්‍යාප්ත වන ඵල හා බීජ ලෙස අපිට වරා ඊට පස්සේ හොර කියන ශාකය තියෙනනේ. අපි අර හොර කුරුල්ලා කියලා හඳුන්වනනේ. හොර කියන ශාකය මේකත් සුළඟින් පාවි යනවා. මේ ශාකය වරා කියන එකත් එහෙමයි. ඊළඟට කපු කියන ශාක ළඟට ගම්මාළු. මේ ශාක සුළඟින් ව්‍යාප්ත වෙලා අන්න සුළඟ මගින් වෙන තැනකට ගිහිල්ලා අන්න පාවෙලා ගිහිල්ලා එතන ව්‍යාප්ත වෙනවා. හරි. ඊළඟට ජලයෙන් ව්‍යාප්ත වන ඵල හා බීජ උදාන වශයෙන් පුවක්නේ. ජලයේ වැටුණාට පස්සේ පාවීගෙන ගිහිල්ලා තව තැනකට ගිහිල්ලා එතන පැලවෙන. ඊළඟට පොල් වගේ දේවල්, කොට්ටම්බා, ඊළඟට දිය කදුරු, නෙළුම් වගේ යෝනේ. මේ ශාක ඵලය පාවෙලා ගිහිල්ලා අන්න තව තැනක තැන්පත් වෙලා එතන මොකද්ද වෙන්නේ? නව ශාකයක් හට ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට සතුන්ගෙන් ව්‍යාප්ත වන ඵල හා බීජ මොනවද පුතේ? තක්කාලි, පැපොල්, මිරිස්, එඬරු, නාගදරනේ. ඒකට සමහර ඒවා සතුන්ගේ පැටලැවිලා සතුන්ගේ යන මේ නාගදරන වගේ ඒවා සතුන්ගේ සිරුරේ
ඇලිලා ගිහිල්ලා වෙන තැනක වැටලා තැන්පත් වෙනවා. සමහර ඒවා සතුන් ආහාර අනුභව කරලා වසුරු විදියට තව තැනක ගිහිල්ලා හෙළුවට පස්සේ අන්න එතන මෙම ශාකවල නව ශාක ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් සතුන්ගෙන් ව්‍යාප්ත වෙනවා. ඊළඟට අපි කතා කරන පුතේ ඒක බීජපත්‍රි සහ දී බීජපත්‍රි ශාක කියලා ශාකාකාර දෙකක්. ඒකට සපුෂ්ප ශාක ඒක බීජපත්‍රි සහ දී බීජපත්‍රි ශාක විදිහට අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අන්න එතකොට බීජ කියන්නේ පහසුවෙන් පියලි දෙකකට වෙන් කරන්න පුළුවන් නම් බීජය අපි කියනවා ඒ දී බීජපත්‍රි කියලා. පහසුවෙන් පියලි දෙකකට වෙන් කරන්න බැරි නම් එක පියල්ලක් වගේ නම් තියෙන අපි කියන ඒක බීජපත්‍රි කියලා. ඔයාලා දන්නතොට පරිසරයේ අපි මොන හරි බීජයක් හිටුවට පස්සේ ඒක කුඩා පැලයක් විදියට වර්ධනය වෙද්දී සමහරවිට පියලි දෙකකට වෙන් වෙනවා බීජය. සමහර අවස්ථාවල එක පියල්ලයි තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන් පුතේ අන්න බීජ සපුෂ්ප ශාක ඒක බීජපත්‍රි සහ දී බීජපත්‍රි වශයෙන් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේ රූප සටහන් වල තියෙන වලට මෙන්න මේ බීජය හටගනිද්දී සමහර ඒවා මේ ආකාරයට පියලි දෙකක් තියෙනවා. සමහර ඒවායි තනි පියල්ලක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ආකාරයේ ශාකවල තියෙන ප්‍රධාන වෙනස්කම් බලන්න. ඒක බීජපත්‍රි සහ දී බීජපත්‍රි ශාක ගත්තට පස්සේ බීජනේ ඒක බීජපත්‍රි ශාකේ බීජේ පියලි එකයි තියෙන්නේ. දී බීජපත්‍රි වල පියලි දෙකක් තියෙනවා. ඊළඟට මුල ඒක බීජපත්‍රි ශාකවල තන්තු මූල පද්ධතියක් තියෙන උදාහරණ වශයෙන් පොල්පුවක් වගේ ශාක. ළඟට දී බීජපත්‍රි ශාකවල මුදුන් මූල පද්ධතියක් තියෙන උදාහරණ වශයෙන් කොස් අඹ වගේ ශාක. ළඟට ඒක බීජපත්‍රි ශාකවල අතු බෙදී නැත. පොල්පුවක් වගේ ශාකවල සාමාන්‍ය තත්ත්වයටදී අතු බෙදෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඔයාලා දැකලා ඇති. උදාහරණ වශයෙන් සමහර අවස්ථාවල අසාමාන්‍ය ලෙස අතු බෙදීම් සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍ය ස්වභාවයේදී අතු බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. දී බීජපත්‍රි ශාකවල අනිවාර්යෙන් අතු බෙදීම සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට. එතකොට පත්‍ර ඒක බීජපත්‍රි ශාකවල සමාන්තර නාට වින්‍යාසයක් උදාහරණ වශයෙන් පොල්පුවක් වගේ ශාක. දී බීජපත්‍රි ශාකවල ජාලාභ නාට වින්‍යාසයක් පෙන්වන්නේ දැලක් වගේ අර අපි කතා කරන කොස් කොළය අඹ කොළය ගත්තට පස්සේ ජාලාභ දැලක් වගේ තමයි නාට විදලා තියෙන්නේ. ළඟට ඒක බීජපත්‍රි ශාකවල පුෂ්පය නැත්නම් මල් පෙති 3ක් හෝ 3 ගුණාකාරයක් විදිහට තමයි තියෙන්නේ. දී බීජපත්‍රි ශාක ගත්තට පස්සේ මල් පෙති 4ක් හෝ 4 ගුණාකාර සහ 5ක් හෝ 5 ගුණාකාර විදිහට තමයි මල් පෙති අපි කිව්ව දලපත්‍ර පිහිටන සංඛ්‍යාව. හරි. එතකොට ඔයාලට මේ තුලින් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. එතකොට ඔයාලට මේ ප්‍රශ්න ටික පුතේ තනියම උත්සාහ කරලා බලන්න පාඩම ඔයාලට අවබෝධ වුණා නම් මේ ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු හොයාගන්න පුළුවන්. එතකොට මේ ආකාරයට තමයි අපේ පාඩම අපි අද සාකච්ඡා කරේ 7 ශ්‍රේණිය පළවෙනි පාඩම ශාක විවිධත්වය කියන එක. ඔයාලගෙන් අහලා තියෙනවා මුදුන් මූල පද්ධතියක් සහිත ශාකයේ කුමක්ද? මේ ආකාරයෙන් ඔයාලට ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. ඔයාලා පාඩම හොඳට අවධාරණය කරලා අවබෝධයට අරගෙන මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට පාඩම ගැන තවත් හොඳ අවබෝධයක් ලැබෙයි. හරි. එතකොට මේ ආකාරයට ඔයාලට දීලා තියෙනවා පුෂ්පයක සටහනක් දීලා මේකේ කොටස් නම් කරන්න. ඒ වගේම මේ ආකාරයෙන් ඔයාලට දීලා තියෙනවා බීජ ව්‍යාප්ත වෙන ක්‍රම සඳහන් කරන්නත් ප්‍රශ්න එකක් දීලා තියෙනවා. මේ කොටස් ටිකට තනියම උත්සාහ කරන්න. එනම් පුතේ අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා. අපේ ශිල්ප ඔන්ලයින් ඇකඩමි YouTube channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. විද්‍යාව, ගණිතය සහ ICT කියන විෂයන් තුනටම අදාළ පාඩම් අපි මේ channel එක හරහා ඔයාලට අරගෙන එනවා. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ වැඩ කටයුතු හොඳින් සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මේ YouTube channel එකත් පරිශීලනය කරලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න. එහෙනම් සියලු දෙනාටම